උදකං හි නයං තිනෙත්තිකා උසුකාරා නමයං තේජනං දාරුං නමයං තච්චකා අත්තානං දමයං සුම්බතාති. විහාරස්ථානයේ වැඩ ඉන්න පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ වල්ගම සුමේධ පණ්ඩිත ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද උතුම් බිනර පුරපසළොස්වක පොහොය දවසේදී දායකත්වයන් දරන ඒ දෙපරිසම එකතු වෙලා උදෑසන සිද්ධ කරන්නට දෙන ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි සූදානම් වෙන්නේ. ඉතින් මේ ධර්මානුශාසනාව විහාරස්ථානයේ වැඩ ඉන්න සියලු ස්වාමින් වහන්සේලාටත් ඔබ හැම දෙනාටමත් දායකත්වයන් බාරගෙන කටයුතු කරන්නට දිනු පින්වත් දෙපිරිසටමත් නිවන් දොරටුවක් බවට පත්වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදුනාද පවත්වන්න. පින්වතුනි, ධර්මදේශනාවේ මාතෘකාව සඳහා තෝරා ගන්නට යෙදුනේ ධම්මපද පාළියේහි සඳහන් වෙන උතුම් ගාථා රත්නයක්. මේ ගාථා රත්නය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ සුඛ කියන සාමණේරයන් වහන්සේ මූලික කරගෙන. පින්වතුනි, මේ ගාථා රත්නයේහි සරල අදහස, සරල තේරුම උදකන්හි නයන්ති නෙත්තිකා. ගොවියෝ තමන්ගේ කුඹුරට වේලි බැඳලා වැවෙන් ජලය අරගෙන යනවා. පළවෙනි පදෙන් අදහස් කරන්නේ ඒක. ඒ ජලය තමන්ට ඕන ආකාරයට ක්‍රියාත්මක කරගෙන කුඹුරට අරගෙන යනවා. උසුකාරා නමයන්ති තේජනං. හීවඩුවෝ තමන්ට ලැබෙන නැවිච්ච ඇදවෙච්ච යකඩ අරගෙන ඒවා කෙලින් කරලා සෙවුම් තුඩක් සහිතව ඊතල හදනවා. එතකොට ගොවියා කුඹුරට වතුර අරන් යන වේ ඉඳලා හීවඩුවෝ තමන්ට ලැබෙන ඒ යකඩේ අරගෙන ඒවයි ඇද ඇරලා සියුම් තුඩක් සහිතව හීතල හදනවා. දාරුං නමයන්ති තච්චකා. වඩු කාර්මික ශිල්පයා තමන්ට ලැබෙන යම් යම් ලී කැබලි අරගෙන ඒවා කැටයම් කපලා ලස්සනට ඒවා සකසනවා. අත්තානං දමයන්ති සුබ්බතා. අන්න ඒ වගේ පින්වතුනි, මෙහි වීරවන්ත පුද්ගලයා, ඥානවන්ත පුද්ගලයා, නුවණැති පුද්ගලයා Taman ඒ වීරියම ඥානයම පාවිච්චි කරලා සසර ගමන නිමා කරන බව මේ ගාථාවේ සරල අදහස. පින්වතුනි, මෙහින් අපිට පැහැදිලි වෙන කාරණාවන් කිහිපයක් තියෙනවා. එකක් මේ කතා ප්‍රවෘත්තියෙන් අපිට දීමනාව ගැන සඳහනක් තියෙනවා. තව තමන්ගේ හිත සකස් කරගන්නේ කොහොමද කියන එක මේකේ සඳහන් කරනවා. එතකොට තමන්ගේ හිත සකස් කරමින් ඒ පින්කම් ආදී සිද්ධ කරාම තමන්ට ලැබෙන විපාකය කුමක්ද කියන එක මේකේ පැහැදිලි කරලා දීලා තියෙනවා. මම මුලින් සඳහන් කරානේ
මේ ගාථා රත්නයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ සුඛ කියන සාමණේරයන් වහන්සේ මූලික කරගෙන. සුඛ සාමණේරයට වයස අවුරුදු 7යි. වයස කීයද? අවුරුදු 7යි. මේ සුඛ සාමණේරයන් වහන්සේ සරියුත් හාමුදුරුව ළඟ පැවිදි භාවයට පත් වුණා. එතකොට පැවිදි උනේ සරියුත් මහරහතන් වහන්සේ ළඟ. උන්වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වශයෙන් තමයි මේ සුඛ සාමණේරයන් වහන්සේ පැවිදි භාවයට පත් වුණේ. පැවිදි වෙනකොට වයස අවුරුදු 7යි. 7 වයසේ මේ සුඛ සාමණේරයන් වහන්සේගේ දෙමව්පියන් පැවිදි වුණු දා පටන් දින 7ක් එක දිගට දන් පැන් පූජා කරා. කාටද? සරියුත් මහරහතන් වහන්සේටත් අර සුඛ සාමණේරයන් වහන්සේටත්. එහෙම දානය පූජා කරලා 7 දවසකින් පස්සේ අම්මා තාත්තා ගේ දොර බලා පිටත් වුණා. දැන් 8 වෙනි දවසේ දාන දෙන්න කවුරුත් නැහැ. දාන දෙන්න කවුරුත් නැති හන්දා සරියුත් මහරහතන් වහන්සේත් මේ සුඛ සාමණේරයන් වහන්සේත් පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වඩිනකොට දැකපු කාරණාවන් ටිකක් තමයි අර ගාථා රත්නයේ සඳහන් වුනේ. පළවෙනියටම දැක්කා ගොවියෙක් වේලි සකස් කරමින් යනවා. එතකොට මේ සාමණේරයන් වහන්සේ අහනවා ස්වාමීනි අර කුමක්ද කරන්නේ? අර මොකක්ද කරන්නේ? ඒ තමයි සාමණේරය ගොවියා තමන්ගේ කුඹුරට වතුර අරගෙන යන්න වැවේ ඉඳලා වතුර අරගෙන යන්න වේලි සකස් කරනවා. එතකොට ඒ වේල්ල සකස් කරමින් තමාට ඕන ආකාරයට ජලය කුඹුරට අරගෙන යන්න ඒ ගොවි මහත්තයා කටයුතු කරනවා. ස්වාමීනි ජලයට හිතක් තියනවද? සාමණේරේ ජලයට හිතක් නැහැ. සිත්පිත් නැති ජලය අන්න අර ගොවි මහත්තයාගේ ක්‍රියාකාරකම් මත වේලි බැඳලා ඒ මහා ජල කඳෙන් ටිකක් කොටසක් වැවෙන් Tamanට ඕන ආකාරයට අරගෙන කුඹුර කරා අරගෙන එනවා. තව ටිකක් දුර යනකොට කම්හලක් දැක්කා. කම්හලේ මොනවද වෙන්නේ? යකඩ වැඩ. පිහි හදන්න පුළුවන්. වෙන වෙන යම් කටයුතු යකඩ වලින් සිද්ධ කරණය වෙන්න පුළුවන්. යනකොට දැක්කා කම්හල ඇතුලේ විශාල යකඩයක් ඇද ඇරමින් ඒ ඇද ඇරපු යකඩෙන් හීයක් හදනු දකිනවා. ස්වාමීනි අර කුමක්ද? ඒ තමයි කම්හල. අර මොකක්ද කරන්නේ? ඒ කම්හලේ යකඩ වැඩ කරන පුද්ගලයා Tamanට ලැබුණු අර ඇදවිච්ච යකඩේ අරගෙන ඒක කෙලින් කරලා සියුම් තුඩක් සහිතව කෙලින් ඊතලයක් හදනවා. ස්වාමීනි යකඩවලට හිතක් තියනවද? සාමණේරය යකඩයට හිතක් නැහැ. තව ටිකක් දුර ගියා. තව ටිකක් දුර යනකොට පින්වතුනි වඩු මහත්තයෙක් දැක්කා. ලස්සන කැටයම් වලින් සකසපු නිමා කරපු දේවල් තියෙනු දැක්කා. ලී දඬු ගෙනල්ලා තැන් වල දාලා ඒවෙන් නෙකනෙක විදිහේ දේවල් සිද්ධ කරලා වඩු කාර්මික ශිල්පයා තමන්ගේ තියෙන දක්ෂතාවයේ මත ඒවා ගෙනල්ලා රැහැලා
කබලා නොයෙක් කැටයම් සකස් කරමින් නොයෙක් බඩු බාහිර ආදී සදන තිබ්බා. ස්වාමීනි අර කොමක්ද? ඒ තමයි වඩු මඩුවක්, ලී මඩුවක්. ස්වාමීනි ලී වලට හිතක් තියනවද? සාමණේරේ ලී වලට හිතක් නැහැ. තව ටිකක් යනකොට මේ හාමුදුරුවන්ට මේ සුඛ සාමණේරයන් වහන්සේට කල්පනා වුණා. සිත් පිත් නැති ජලය වේලි බැඳලා කුඹුර කරා යන්න පුළුවන් නම් සිත් පිත් නැති යකඩ ඒවා සිත් පිත් තියෙන පුද්ගලයෙක් අතින් නිමා වෙලා ලස්සන හීයක් වෙන්න පුළුවන්ද? සිත් පිත් නැති ලී ලස්සන කැටයම් ආදී සිද්ධ කරමින් නෙක බාණ්ඩ සකස් කරමින් ඒවා උපයලා විශාල මුදලක් ලබා ගන්න පුළුවන්ද? එහෙනම් සිත් පිත් තියෙන මමත් ඒ සිත දමනය කරන්න වීරිය වඩන්නට ඕන. එහෙම කල්පනා කරලා සරියුත් හාමුදුරන්ට ආමන්ත්‍රණය කරනවා. ස්වාමීනි මේ පාත්‍රා සිවුරු ගනවද? දැන් සරියුත් හාමුදුරන්ගේ පාත්‍රයේ තුළු මේ සිවුරු තිබුණේ මේ සුඛ සාමණේරයන් වහන්සේ ළඟ. මම යනවා මගේ සිත දියුණු කරන්න. එහෙමද? එහෙනම් මෙන්න කුටි යතුර මට පාත්‍රා සිවුරු දෙන්න. එහෙම කියලා යන්න හදනකොට අහනවා ස්වාමීනි මටත් දාන ටිකක් ගේනවද? ගේන්නම් සාමණේරය. හැබැයි ඔය නිකන් ලැබෙන දානේ නම් මට එපා. යනකොට පිණ්ඩපාතට පූජා කරන දානේ නම් මට එපා. මට ගේන්න සප්ත රස භෝජනයක් සහිත දානයක්. සප්ත රස භෝජනයක් කියලා සඳහන් කරේ පිංගතුනි ව්‍යංජන 100කින් සැදුම්ලත් ආහාර වේලක් දාන වේලක්. සරියුත් හාමුදුරු පෙරලා අහනවා සාමණේරේ එහෙම දානයක් ලැබෙයිද? ස්වාමීනි ඔබ වහන්සේගේ පිනට නොලැබුණත් මගේ පිනට ලැබෙයි කිව්වා. දැන් වයස කීයද? අවුරුදු 7 වයසේ දරුවෙක්. ඔය ඇත්තන් කල්පනා කරන්නට ඕන තමන්ගේ ළඟ ඉන්න දරුවෝ පිළිබඳව. තමන් ආදරෙන් වැළඳගෙන දරුවෝ පිළිබඳව. එතකොට 7 වයසේ මේ සාමණේරයන් වහන්සේ කියනවා දෙවෙනි බුදුන්ට සමාන සරියුත් මහරහතන් වහන්සේට ඔබ වහන්සේගේ පිනට නොලැබුණත් මගේ පිනට ලැබෙයි. පින්වතුනි ඒ ගුණසාගරේ අපිට මෙච්චරයි මෙපමණයි කියලා සඳහන් කරන්න පුළුවන්ද? එහෙම සඳහන් කරන්න බෑ. ඒ තනතුර ලබන්න මොනතරම් පිනක් කරන්නට ඕනද? එහෙම කෙනෙකුට අර සුඛ සාමණේරයන් වහන්සේ අභියෝග කරනවා. එහෙම නැත්නම් ප්‍රකාශ කරනවා ඔබ වහන්සේගේ පිනට නොලැබුණත් මගේ පිනට ලැබේ. එතකොට මේ තැනට එන්න මේ පුද්ගලයා මොකක්ද කරේ? එහෙනම් අපි කාරණාව විමසන්නට ඕන. පින්වතුනි බොහෝම අතීත කාලයේදී මේ සුඛ සාමණේරයන් වහන්සේ බොහොම දුප්පත් පුද්ගලයෙක්. ඒ කාලේ මේ පුද්ගලයා දර කපන්නෙක් විදිහට තමයි ජීවත් වුනේ. දර කපන්නෙක් විදිහට ජීවත් වුණු මේ පුද්ගලයා දුප්පත් පුද්ගලයෙක්. දර කපලා ඒවා කරත් වලට දාගෙන ඒවා නොඑක් අයට විකුණන්න අරගෙන යන පුද්ගලයෙක්. එහෙම පුද්ගලයා ඉතින් තමන් දර කපාගෙන තමන් ඒවා වෙළඳාම් කරන ස්ථානවලට යනකොට දවසක් තමන් නවතින තැනක නැවතුණා. වෙළඳාම යනකොට තමන් වෙනද නවතින තැනක නැවතිලා ඉන්න වෙලාවේදී
මෙයාට ඇහෙනවා අඬබෙරයක්. මොකද්ද මේ අඬබෙරේ යන්නේ? 15ක දවස ඊළඟ දවස 15ක දවස අඬබෙරේ යනවා. ගන්ධක සිටුවරයා හෙට දවසේදී සප්ත රස භෝජනය වළඳනවා. නිසා ඒක බලන්න කවුරුත් එන්න කියලා මේ අඬබෙරේ ගහගෙන ගියා. ගන්ධක සිටුවරයාගේ කෑම වේල කොහොමද? එක දවසකට පින්වතුනි කහවණු 100ක් වියදම් වෙනෝ ගන්ධක සිටුවරයාගේ කෑම වේලට. 15ක දවසට ගන්ධක සිටුවරයාගේ කෑම වේලට වියදම් වෙනවා කහවණු ලක්ෂයක්. කහවණු ලක්ෂයක් වියදම් වෙනවා ගන්ධක සිටුවරයාගේ 15ක දවසක කෑම වේලට. අන්න ඒ කෑම වේලටයි සප්ත රස භෝජනය. එහෙම නැත්නම් ව්‍යංජන 100ක් සහිතව පින්තුනි ලැබෙන ආහාරය. ඊළඟ දවසේ උදේ අර දර කපන්න නැවතිලා හිටපු තැන පුද්ගලයා අහනවා යන්ද අපි අර ගන්ධක සිටුවරේ ආහාර ගනව බලන්න. එහෙම අහලා තමන්ගේ වෙළඳාම පැත්තක තියලා උදෑසන ගියා ගන්ධක සිටුවරේ ආහාර ගනව බලන්න. පින්වතුනි සඳහන් කරන ගන්ධක සිටුවරයා ආහාර ගන කුටියක් තිබෙනවා. ඒ කුටිය වටේට අට්ටාල ගහනවා. එයි විශාල පිරිසක් එකතු වෙනවා අර ගන්ධක සිටුවරයා ආහාර ගනව බලන්න. අර අට්ටාල වලට නැගලා විශාල පිරිසක් එකතු වෙලා ඒ බලාගෙන ඉඳිද්දි තමයි ගන්ධක සිටුවරයා ආහාර ගන්නේ. ඉතින් එදා උදේ තමන්ගේ වෙළඳාම පැත්තක තියලා ගියා. ගිහිල්ලා ළඟට යනකොට සුවඳ ඉවස ගන්න බැරි වුණා. කහවණු ලක්ෂයක් වියදම් කරලා හදන සප්ත රස භෝජනයේ ආහාර වේලේ සුවඳ ඉවස ගන්න බැරි වුණා. යාළුවට කතා කරලා කියනවා මට එක බත් කටක් ඉල්ලලා දෙන්න කියනවා. දුර තියාම කෑ ගහනවා. ඒ විශාල පිරිසක් එකතු වෙලානේ. දුර තියා කෑ ගහලා කියන සිටුතුමනි පිටස්තර ගංකාරයෙක් ඇවිල්ලා ඉන්නෝ. පිට ගමකින් කෙනෙක් ඇවිල්ලා ඉන්නෝ. සිටුතුමනි ඔබ අනුභව කරන ආහාර වේලෙන් එක බත් කටක් දෙන්න කියනවා. එතකොට එහෙම ඉල්ලන්න තරම් අරක මොනතරම් සුවඳක් හමන්නේද? එතකොට සිටුතුමා සඳහන් කරනවා බෑ කියලා. මෙයා තව කියනවා අනේ මට කොහොම හරි ඉල්ලලා දෙන්න. සිටුතුමනි මේ පුද්ගලයා මේ ආහාර වේල කොහොම හරි ඉල්ලනවා. සිටුතුමා දෙවෙනි පාරටත් බෑ කියනවා. ඇයි මේ පුද්ගලයාට මේ බත් පිඟානෙන් බත් කටක් දුන්නොත් සිටුතුමාට ආහාර ගන්න බත් ඇටයක් ඉතුරු වෙන්නේ නැහැ. ඇයි අනිත් මිනිසුත් කෑ ගහන දෙන්න ඕන. සඳහන් කරනවා මේ දර කපන්න අනේ සිටුතුමාගේ ජීවිතය දෙනවා කියලා හිතාගෙන මට අර බත් පිටක් ඉල්ලලා දෙන්න කියනවා. සඳහන් කරනවා ඒත් බෑ කියනවා. බත් පිටක් නොදුන්නොත් මං මෙතන දිවි නහ ගනවා. මැරෙනවා කිව්වා. බෑ කිව්වා. මේ ආහාර වේල දෙන්නම් මට අවුරුදු 3ක් දිවා රාත්‍රී නොබලා සේවය කරන්නට ඕන. මොකටද මේ? අර සප්ත රස භෝජනය අනුභව කරන්න ජීවිත කාලෙටමද? නෑ. එක දවසකට එක 15ක දවසකට අර සප්ත රස භෝජනය අනුභව කරන්නට
කොච්චර කාලයක් සේවා කරන්න ඕනද? අවුරුදු 3ක්. කොහොමද? දිවා රාත්‍රී නොබලා. පින්වතුනි අපි තර්ක කරන්නට ඕන අපිට එහෙම පුළුවන්ද? කිව්වොත් මෙහෙම ආහාර වේලක් දෙන්නම් හැබැයි මේ කාලයක් ඔබ දිවා රාත්‍රී නොබලා සේවය කරන්නට ඕන. කැමතිද? අපි ඒ තරකෙට එන්නට ඕන. පින්වතුනි ගන්ධක සිටුවරයාට තියෙනවා පොකුණක්. දැන් අපි සඳහන් කරොත් නාන තටාකයක්. කොච්චර වටිනවද මේ නාන තටාකය? කහවණු ලක්ෂයක් වටිනවා. ඒ පොකුණේ නාන්න කලින් වාඩි වෙලා ඉන්න පුටුවක් තියෙනවා. මේ පුටුව කොච්චර වටිනවද? පුටුවත් කහවණු ලක්ෂයක් වටිනවා. ඒ පුටුවේ වාඩි වෙලා නාලා යනම කුටිය ඇතුළට ආහාර ගන්න කුටියට. කුටිය කොච්චර වටිනවද? කහවණු ලක්ෂයක් වටිනවා. කුටියේ මැද විශාල මේසයක් තියෙනවා. මේසෙ කොච්චර වටිනවද? කහවණු ලක්ෂයක් වටිනවා. වාඩි වෙන්න ඒ ඇතුලේ පුටුවක් තියෙනවා. ඒක කොච්චර වටිනවද? කහවණු ලක්ෂයක් වටිනවා. මේසේ උඩ පිඟාන තියාගන්න යමක් තියෙනවා. පිඟාන තියාගන්න ආධාරකයක් තියෙනවා. ඒක කහවණු ලක්ෂයක් වටිනවා. පලිඟු වලින් නිම කරපුව මේ හැම දෙයක්ම පලිඟු වලින් නිම කරපු පිඟානක් තියෙනවා. මේ පිඟාන කහවණු ලක්ෂයක් වටිනවා. එතකොට මේ ගන්ධක සිටුවරයා අන්නර කහවණු ලක්ෂයක් වටින පුටුවේ වාඩි වෙලා කහවණු ලක්ෂයක් වටින පොකුණෙන් දියනාලා ගිහිල්ලා කහවණු ලක්ෂයක් වටින කුටිය ඇතුලේ කහවණු ලක්ෂයක් වටින ආහාර වේලක් වළඳන්නටයි සූදානම. මේකටයි මේ සූදානම් මේ පුද්ගලයාගේ. මෙයා මොකද කිව්වේ? හා කිව්වා. අවුරුදු 3ක් දිවා රෑ නොබලා සේවය කරා. ඒ අවුරුදු 3ට මේ ගන්ධක සිටුවරයා කීපාරක් ආහාර ගන්නේ නැද්ද? සප්ත රස භෝජනයේ කීපාරක් ආහාර ගන්නේ නැද්ද? මේකේ සුවඳ දැනි දැනි Tamanට සේවය කරා සිටුතුමාට. සේවය කරලා අවුරුදු 3 ඉවර වුණා. අවුරුදු 3 ඉවර වුණාම සේවකයෙක් ගිහිල්ලා කියනවා බත් බැලයා. නමක් වැටුණා. බත් බැලය කියලා. බත් බැලයා සිටුතුමනි සේවය අකුරටම සිද්ධ කරා. කිසි අඩුපාඩුවක් කිව්වේ නැහැ. ළඟ ඉන්න කෙනෙක් නම් මෙහෙම කෙනෙකුගේ අඩුපාඩුවක් කියන්න පුළුවන්. මු අපිට නැති දෙයක් මේ අනුභව කරන්න යනව නේද? ඒ නිසා බොරු හරි හදලා කියන්න ඕන කියලා නෑ. එහෙමවත් කියන්න අඩුපාඩුවක් තිබ්බේ නෑ. බත් බැලයා දිවා රෑ නොබලා සේවය කරා. ඒ නිසා අපි මේ සප්ත රස භෝජනය දෙන්නට ඕනද? සිටුතුමාට එහෙම සඳහන් කරාම ඔව් කිව්වා. අඬබෙරයක් යවුවා. මොකටද අඬබෙරය යවුවේ? ආහාර ගන්න බත් බැලයා කවුරුත් බලන්න ඉන්න කියලා. සිටුතුමා ආහාර ගන්නකොට උදේට බලන්න ආවේ නෑ. අර බත් බැලයා අනුභව කරනකොටත් බලන්න මිනිස්සු එකතු වුණා අර විදිහටම. සිටුතුමා තමන්ගේ සියලුම අයිතිවාසිකම් දුන්නා. අර නාන තටාගේ නාන්න කිව්වා. නාන තටාකේ නාලා හොඳ ඇඳුම් ඇඳ ගන්න කිව්වා. හොඳ ඇඳුම් ඇඳගත්තා. ඇඳගෙන අර කහවණු ලක්ෂයක් වටින කුටිය ඇතුළට ගිහිල්ලා
කහවණු ලක්ෂයක් වටින පුටුවේ වාඩි වෙලා කහවණු ලක්ෂයක් වටින මේසෙ උඩ කහවණු ලක්ෂයක් වටින අර පිඟාන තිබෙන පිඟාන තියෙන ස්ටෑන්ඩ් එක උඩ කහවණු ලක්ෂයක් වටින පිඟාන උඩ කහවණු ලක්ෂයක් වටින ආහාර වේල අනුභව කරන්නටයි සූදානම. අවුරුදු 3කට කලින් අර දුරට හැමපු සුවඳ ඒ විදිහටම ඒ සුවඳ එනවා. මේ වෙලාවේ පින්වතුනි බුද්ධ ශූන්‍ය කාලයක්. බුදුවරු නැහැ. හිටියේ පසේ බුදුරජාණන් වහන්සේලා. ගන්ධ මාදන කියන පර්වතයෙන් සමාධියෙන් වැඩ හිටපු ස්වාමින් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ බැලුවා පිණ්ඩපාතේ අපේක්ෂාවෙන් විශේෂ ශ්‍රද්ධාවක් තියෙන පුද්ගලයෙක් ඉන්නවද? ඒ බලන වෙලාවේදී දැක්කේ අන්න අර බත් බැලයා. එහෙම දැකලා ආයි බැලුවා. මේ පුද්ගලයා මම ගියොත් ශ්‍රද්ධාවෙන් දානීය පූජා කරයිද? එහෙම නැත්නම් මට දෝෂාරෝපණය කරලා බැනලා පව් පුරව ගනේද කියලා බැලුවා. එහෙම වචනයක් හරි තමන්ගේ හිත පළුදු කරගත්තොත් නිරේටයි යන්නේ. ඒ නිසා ඒක බලනවා. එහෙම බලලා ශ්‍රද්ධාවෙන් මේ දානය පූජා කරන විදිය දැක්කා. දැකලා අර ආහාර වේල ගන්න සෝදානම් වෙනකොට මේ කුටියේ දොරකොඩ ඉස්සරහට පසේ බුදුරජාණන් වහන්සේ වැඩියා. දැන් බත් පිඟාන මේ සුඩ මෙහෙම. පසේ බුදුරජාණන් වහන්සේ දොරකොඩ. මොකද්ද මොහු කල්පනා කරේ? මේ ආහාරය මම ගත්තොත් මේ දාන වේල මං ගත්තොත් ඕන්නම් වේල් දෙකක් මට නොකා ඉන්න පුළුවන්. ඊට පස්සේ මේක මල මුත්‍රා වෙනවා. ඒ නිසා මේක මම දීලා නිවන් දකින ආත්මය දක්වාම මට මෙහෙම දුප්පතෙක් නොවේ මේ විදිහටම ආහාර ගන්න සැපයක් මට ලබන්න පුළුවන් නේද? එහෙම කල්පනා කරලා අර පිඟාන ගත්තා. කහවණු ලක්ෂයක් වටින පිඟාන අරගෙන ළඟ හිටපු සේවකයෙක්ට දුන්නා. දීලා පසේ බුදුරජාණන් වහන්සේට දන ගහලා වැන්දා. වැඳලා අර සප්ත රස භෝජනයෙන් භාගයක් බෙදනකොට පසේ බුදුරජාණන් වහන්සේ පාත්‍රයට අත තිබ්බා. වැහුව ඇති කියලා. ස්වාමීනි මෙලවින් මට සංග්‍රහ එපා. මේක මේ එක පුද්ගලයෙක්ට හදපු ආහාර වේලක්. එහෙම කියලා අර පිඟානේ තිබ්බ ආහාර සියල්ලක්ම සඳහන් කරන බත් සරලුවක් මෙහෙම පිඟාන අත ගාලා මේකේ රස මොකක්ද කියලා බලන්නවත් බත් ඇටයක් තියාගත්තේ නැහැ. සියල්ලක්ම පාත්‍රයට බෙදුවා. කවුද මේ කුටි වටේ හිටියේ? විශාල පිරිසක් එකතු වෙලා හිටියා බත් බැලයා ආහාර ගනව බලන්න. මේ පිරිස බලාගෙන ඉඳිද්දිම ආහාර ටික දැම්මා. පාත්‍රයට පූජා කරා. මේ විශාල පිරිස බලාගෙන ඉන්නකොටම උන්වහන්සේ ප්‍රාතිහාර පාලා එහෙමම ඒ ප්‍රාතිහාරය එහෙමම තීද්දිම උන්වහන්සේ අර ගන්ධමාදන පර්වතයට වැඩියා. වැඩම කරලා 500ක් පසේ බුදුරජාණන් වහන්සේලාට අන්නර සප්තරස භෝජනේ දානය බෙදුවා. මේක දකිනකොට මිනිස්සු ප්‍රීතියෙන් උතුරලා ගිහිල්ලා සාදුකාර දෙන්න පටන් ගත්තා. මේක ඇහුණ සිටුතුමාට හරි ගෝසාව එළියේ. සිටුතුමා කල්පනා කරා මෙහුට මේ අවුරුදු 3ක් සේවය කරලා දීපු ආහාර වේල අනුභව කරන්න ගිහිල්ලා මොකක් හරි කරදරයක් වුණාද කියලා මාළිගයෙන් එළියට බහිනකොට ඇහුනේ සාදුකාර. බැලුව මොකද කියලා බලනකොට දැක්කා ප්‍රාතිහාර පාලා වැඩම කරලා
අර පිණ්ඩපාතේ ආපු පසේ බුදුරජාණන් වහන්සේ 500ක් පසේ බුදුරජාණන් වහන්සේලාට දන් බෙදනු දැක්කා. මේක දැකලා සිටුතුමා මහත් සතුටු වුණා. සිටුතුමා ඇවිල්ලා අර බත් බැලේට කියනවා අනේ ඔබ කර පින මටත් දෙනවද අනුමෝදන් කරනවද? හොඳමයි සිටුතුමනේ. පින අනුමෝදන් කරා. පින අනුමෝදන් කරා. පිංගුතුනි සඳහන් කරනවා මේ ගන්ධක සිටුවරයට තිබුණු මුදල ගණන් කරන්න බෑ. ඒ සිටුතුමා දන්නෙත් නෑ මට මෙච්චර මුදලක් තියෙනවා කියලා. සිටුතුමා සඳහන් කරා අද ඉඳලා මට තිබෙන ධනයෙන්ගෙන් භාගයක් ඔබටත් අයිතියි. සිටුතුමා දන්නේ කොච්චර තියෙනවද කියලා. නමුත් ඒ ධනයෙන් භාගයක් ඔබටත් අයිතියි. මේක ආරංචි වුණා රටේ රජතුමාට. රටේ රජතුමා මොහු කැඳෙව්වා. කැඳවල කිව්වා අද දවල් කරපින මටත් අනුමෝදන් කරනවද? එහෙමයි රජතුමනි. අනුමෝදන් කරා. රජතුමාත් මහත් ප්‍රීතියටපත් වෙලා සතුටටපත් වෙලා සිටු තනතුරක් ලබලා දුන්නා. බත් බැලයා බත් පටික සිටුආනෝ කියලා ස්මේයට සිටු තනතුරක් ලබලා දුන්නා. පිංගුතුනි බොහොම දුප්පත් පුද්ගලෙක් දර කපන්නෙක් විදිහට ඒ දර කපල අරගෙන ඒවා විකුණලා ජීවත් වුණු පුද්ගලෙක් බොහෝ දුප්පත් කෙනෙක්. එහෙම පුද්ගලෙක් පිංගුතුනි අපි කල්පනා කරන්නට ඕන තමන්ට ලැබුණු අවුරුදු 3ක් සේවය කරලා බල මෙහෙවරකම් කරලා දිවා රාත්‍රී නොබලාම ඒ සිද්ධ කරලා තමන් බලාපොරොත්තුනේ මොකක්ද? අර සප්ත රස භෝජනේ අනුභව කරන්න. මෙලෙවින් මට සංග්‍රහය එපා කියලා පසේ බුදුරජාණන් වහන්සේට බෙදපු පිණ්ඩපාත දාණය. අපි කල්පනා කරන්නට ඕන. අපි අපේ හිතට තර්ක කරන්නට ඕන. පින්වතුනි මට යමක් ලැබුණොත් ඒ ලැබුණු දේ එවෙලෙම අනිත් පැත්තට මට දෙන්න පුළුවන්ද කියලා අපි තර්ක කරන්නට ඕන. Tamanට විශාල ධනයක් යම්කිසි හේකින් ලැබුණා පුංචි දෙයකින්. ඒ ලැබුණු ධනය අනිත් පැත්තට යම්කිසි කෙනෙකුට තව කෙනෙකුට දෙන්න පුළුවන්ද කියලා අපේ හිත ඒතනට හදාගන්න පුළුවන්ද කියලා අපි දැනගන්නට ඕන. මේ කටයුතු ඉවර වෙලා යනකොට අපිට මණිකක් පෑගෙනවා. අද උදේත් බණට කිව්වේ මේකනේ හාමුදුරුවෝ. මේ වැනික වියදම් මණික විකුණලා මේ ලැබෙන මුදලය මම වෙන කාට හරි පරිත්‍යාග කරනවා කියලා පරිත්‍යාග කරන්න අපිට පුළුවන්ද? ගෙදරට එන පුද්ගලයෙක් ආහාර අනුභවයේ සඳහා ඒ පුද්ගලයාට ආහාර හදලා දෙනවා. මේ පුද්ගලයාගේ මාර්ගෙන් තව තව පිරිස් දකින්නවා. එහෙම එනකොට ඒ එන පිරිස කොච්චර ආවත් ගෙදර තිබෙන සියල්ලක්ම ඉවර වෙනකන් ආහාර හදලා දෙන්න අපිට හිත පහළ වෙනවද? පිංගතුනි අපි අපිටම තර්ක කරලා අහන්නට ඕන. එහෙනම් මේ පුද්ගලයාට අවුරුදු 3ක් සේවය කරලා ලැබුණු ආහාරය අර පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරා. පූජා කරා මොකද උනේ? අත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ. ඔන්න ඔය දේ උනේ. තමන් කරන හොඳ නරක තමන්ට විපාකය ලබා දෙනවා. අපි හොඳක් කරොත් ඒ හොඳ දේ හොඳ විදිහට අපිට විපාක දෙනවා. අපි නරකක් කරොත් ඒ නරක දේ නරක විදිහට අපිට විපාක දෙනවා. හොඳ නරක කියලා සඳහන් කරේ පව පින. එහෙනම් අපි පවක් කරොත් ඒ පවේ විපාකය අපිට ඒ විදිහටත් අපි පිනක් කරොත් පිනේ විපාකය අපිට ඒ විදිහටත් ලැබෙනවා. එහෙනම් සුඛ සාමණේරයන් වහන්සේ අර බොහෝ ඊතා අතීත කාලයේදී සිද්ධ කර මෙන්න මේ පිනටයි
අභියෝග කරේ සාරිපුත්ත හාමුදුරුවන්ට ඔබ වහන්සේගේ පිනට නොලැබුණත් මගේ පිනට ලැබෙයි කියලා. එහෙම කියලා සරියුත් හාමුදුරුව පිණ්ඩපාතේ වැඩියා. සුඛ සාමණේරයන් වහන්සේ කුටියට වැඩම කරා. කුටිය ඇතුළට ගිහිල්ලා පාන්සොකේලේ එලලා බිම වාඩි වෙනකොටම සක්දෙවිඳුට මේක දැනුණා. බැලුව මනුස්ස ලෝකේ කවුද මේ ಗುಣ පුරන්න හදන්නේ? එහෙම බලලා දැක්ක මේ සුඛ සාමණේරයන් වහන්සේ කියලා. අඬ ගැහුව සතරවරන් දෙවියන්ට. අඬ ගහලා කිව්වා සාරිපුත්ත හාමුදුරුවන්ගේ කුටිය වටේ තිබෙන ඒ කුරුල්ලෝ, ලේන්නෝ, රැහැයියෝ මේ සත්තු සියල්ලක්ම පළවා හරින්න කිව්වා. ආවා. කුටිය වටේට ඇවිල්ලා සදහන් කරන පින්වතුනි ගහක ඉදිච්ච කොළයක් බිමට වැටෙන්න දුන්නේ නැහැ කියලා. සූර්ය දෙවියන්ට අඬ ගැහුවා. ආරක්ෂා කරන දෙවියන්ට අඬ ගහලා කිව්වා සූර්ය මණ්ඩලය ඔහොම නවත්තන්න. සඳ දෙවියන්ට අඬ ගැහුවා චන්ද්‍ර මණ්ඩලය ඔහොම නවත්තන්න. සක්දෙවිඳුත් සාරිපුත්ත හාමුදුරුවන්ගේ කුටියේ ප්‍රධාන දොරට ආවා ආරක්ෂාවට. බුදුහාමුදුරු කල් වේලාස නැතුවම පිණ්ඩපාතේ වැඩම කරලා මේ කාරණාව බැලුවා. බැලුවා සුඛ සාමණේරයන් වහන්සේ උදේම රහත් භාවයට පත් වෙනවද? නැහැ. සෝවන් සකදාගාමි අනාගාමි ඵලයට පත් වෙනකොටම සාරිපුත්ත හාමුදුරුවෝ ඇවිල්ලා සරියුත් හාමුදුරුවෝ ඇවිල්ලා අඬ ගහනවා. සඳහන් කරන පින්තුනේ අසූචි මහ ගොඩක් තිබ්බත් දුක දහමනවා, පොඩ්ඩ තිබ්බත් දුක දහමනවා. සසරට භාග්‍යතුන් වහන්සේ කොච්චරවත් කැමති නැහැ. ඒ නිසා සාරිපුත්ත හාමුදුරුවෝ වඩින්න කලින් භාග්‍යතුන් වහන්සේ සරියුත් හාමුදුරුවන්ගේ කුටියට පැමිණිලා කුටියේ ඉස්සරහින් පාන්සකුලේ එලලා වාඩි වුණා. සරියුත් හාමුදුරුවන්ට සප්ත රස භෝජනයක දානයක් ලැබුණා. ඒ දානේ වැළඳුවා. වළඳල ඉක්මනින් පැමිණුණා. එහෙම එනකොට භාග්‍යතුන් වහන්සේ දුරතියාම සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න 4ක් විමසනවා. ඒ ප්‍රශ්න 4ට උත්තර දෙනකොට සුඛ සාමණේරයන් වහන්සේ කුටිය ඇතුළේ ඉඳලා භාග්‍යතුන් වහන්සේ අහපු ප්‍රශ්න 4ත් සාරිපුත්ත හාමුදුරුවෝ දීපු උත්තර 4ත් අහගෙන ඉඳලා ඒ මතෙන් ඒ හේතු කොටගෙන රහත් භාවයටපත් වුණා. සරියුත් හාමුදුරුවෝ ඇතුළට ගියා. ගිහිල්ලා සාමණේරයන්ට දානය දෙන්න සෝදානම් වුණා. සාමණේරයන් සරියුත් හාමුදුරුවන්ගේ ශරීරයේ පුරාම දාඩිය දාලා සුඛ සාමණේර වටාපත අරගෙන පුවන් ගහන්න හදනකොට සාමණේරේ දැන් අපි දානේ වළඳලිමු. දැන් ඔබ දානේ වළඳන්න. ස්වාමීනි ඔබ වහන්සේ දානේ වැළඳුවද? එහෙම දානේ වැළඳුවා. එහෙම කියලා අර ගෙනාපු දානේ වළඳලා පාත්‍රේ හොදලා අනිත් පැත්තට නවනකොට පෙන්ගතුනේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ හිටපු තැනට වැඩම කරා. සක්දෙවිඳු තමන්ගේ තැනට වැඩම කරා. සතරවරන් දෙවියෝ සතරවරන් දෙවියන්ගේ ඒ තැන් වලට වැඩම කරන්නට යෙදුනා. සූර්ය මණ්ඩලේ චන්ද්‍ර මණ්ඩලේ යන්න ඕන නියමිත තැනට ගියා. සිහියෙන් හිටපු ස්වාමින් වහන්සේලා මේ ඉර මණ්ඩලේ නැවතිලා තිබ්බේ එකපාරට වෙනස් වෙilla දැක්කා. දැකලා බැලුවා මේ ඇයි මේ වෙනස් වුනේ කියලා. බලනකොට දැක්කා මේ සුඛ සාමණේරයන් රහත් භාවයටපත් වෙන්නට තමයි මේ එක්කම කියලා. එහෙම දැකලා මේ ස්වාමීන් වහන්සේලා දෝෂාරෝපණය කරා. සරියුත් හාමුදුරුවන්ටත් සුඛ සාමණේරයන් වහන්සේටත්
සුඛ සාමණේරයෝ ගුණ පුරන්න අවේලාවේ දන් වැළඳුවා චණ්ඩ මණ්ඩලේ ඊර මණ්ඩලේ නවතකින් කියලා. මෙන්න මේ හේතුව භාග්‍යතුන් වහන්සේට ආරංචි වුණාම උන්වහන්සේ දේශනා කරා මෙන්න මේ ගාථා රත්නය. ගොවියා සිත්පිත් නැති ජලය තමන්ට ඕනෑ විදිහට කුඹුර කර ආරගෙන යම්නේ යම්සේද හි වඩුවා තමන්ට ලැබෙන යකඩය අරගෙන ඒක ඇදෑරලා සියුම් තුඩක් සහිතව සිත්පිත් නැති යකඩ සකස් කරන්න යම්සේද වඩු කාර්මික ශිල්පියා තමන්ට ලැබෙන ඉලී වලින් ලස්සන ලස්සන කැටයම් සකස් කරලා ඒවා මිල කරලා තමන් විශාල මුදලක් උපයන්නේ යම්සේද අනේ විදිහට මේ සංසාර ගමනින් එතර වන්නට වීරිය තිබෙන අය ඥානයෙන් තිබෙන අය ඒ අය ඒ වීරියෙන් ඥානයෙන් යුක්තව එහෙම කටයුතු කරනකොට සසරින් එතර වන්න කටයුතු කරනකොට භාගතුන් වහන්සේ සඳහන් කරා දෙවිවරුත් ඒකට උදව් කරනවා කියලා. එහෙනම් පින්වතුනි අපි කල්පනා කරන්නට ඕන අපේ උදෑසනින්ම ගත්ත සීලය අපි ආරක්ෂා කරගන්නට ඕන. උදෑසනින් ගත් අපි සීලය හරියට අර ජලය වැවේ ඉඳලා කුඹුරට අරගෙන යන විදිහට අපි ආරක්ෂා කරන්නට ඕන. ගොවියා වේලි සකස් කරමින් ඒ ජලය කුඹුරට අරන් යන වෙලාවේදී හදිසියෙ හරි වේල්ල බිඳිලා ගියොත් ඒ ජලය පිටට යනවා. නිසා වේලි හරියට සකස් කරලා ඒ ජලය කුඹුරට අරගෙන යන වගේම පින්තුනි අපි ගත්ත සීලයත් උදේ ගත්ත සීලය අපි පවාරණය වෙනකම්ම ඒ සීලය ආරක්ෂා කරන්නට ඕන. නිසා හිස් කතා හිස් වචන නොකියමින් කටයුතු කරන්නට ඕන. එහෙනම් ඒ සීලය ආරක්ෂා කරමින් කටයුතු කරන්නට ඕන. අර හීවඩුවා කම්හල් කරු යකඩය රත් කරලා කෙලින් කරලා ඒ ඇද ඇරලා සියුම් තුඩක් සහිතව හීය හදන වගේම පින්වතුනි අපි ගත්ත සීලය ආරක්ෂා කරගන්නට ඕන. ඒ වගේම තමයි පින්වතුනි අර වඩු කාර්මික ශිල්පියා ඔහුට ලැබෙන ලී දඬු අරගෙන ඇවිල්ලා ඒව කැටයම් කරලා විශාල මුදලක් උපයන්න තරම් දෙයක් බවට පත් කරලා සිත්පිත් නැති ලී අලුවි කරන වගේ අපේ හිතත් අපේ සකස් කරමින් ගත්ත සීලය ආරක්ෂා කරමින් කටයුතු කරන්නට ඕන. දැන් සාමාන්‍යයෙන් හිස් වචන සිල් ගත්තම තැන් වල එකතු වෙලා කතා බහ කරන එක බොහොම නරක ක්‍රියාවක්. මොකද හේතුව යම් කිසි හේකින් පුංචි දෙයකින් පුංචි වචනයකින් සීලයක් පළුදු වෙන්න පුළුවන්, සීලය කැඩෙන්නට පුළුවන්. ඒ නිසා කතා කරොත් ධර්ම කාරණාවක් මිසක් වෙන යම් හිස් වචන හිස් දේවල් කතා නොකරමින් මේ අද දවසේ පුරපසළොස්වක පොහොය දවසේ මේ ගත්ත සීලය ආරක්ෂා කරන්නට ඕන. මේ ආරක්ෂා කරමින් කටයුතු කරන්නට ඕන. එතකොට තමන්ගේ හිත අන්නේ තැනට සකස් කරමින් කටයුතු කරන්න කවුරුත් වග බලා ගන්නට ඕන. අදිෂ්ඨාන ඇති කර ගන්නට ඕන. එනිසා අර අවුරුදු 7ක පුංචි සාමණේරයන් වහන්සේ දැකපු දේවල්
උන්වහන්සේ දැකලා ඒ දේවල් වලට සිත්පිට නැතත් සිත්පිට තිබෙන මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා ඒ දේවල් Tamanට ඕනෑ විදිහට සකස් වෙනවා දැකලා සිත්පිට තිබෙන තමන්ගේ හිත සකස් කරගන්න මොනතරම් වීරියක් වැඩුවද මේ භවයේ විතරක් නෙවෙයි පෙර භවයන් වල ඉඳලම ඒ වීරිය පාරමිතාවන් සම්පූර්ණ වුණා. එනිසා පින්වතුනි අපි දෙන දේවලුත් අපි කරන දේවලුත් සමහර වෙලාවට අපිට සතෙකුට ආහාර වේලක් දෙන්න හිතෙන්න පුළුවන්. අපි කොයිතරම් බඩගින්නේ ආවත් ඒ ආහාරය වේල ගන්න වෙලාවේදී අපේ ඉස්සරහට සතෙක් එන්න පුළුවන්. අපිට අපේ හිත ප්‍රගුණ කරන්න පුළුවන් නම් අන්නර ලැබුණු ආහාර වේල ඒ සතාට දෙන්න. එතනට අපිට හිත ප්‍රගුණ කරන්න පුළුවන් නම් පින්වතුනි මෙලවින් අපිට නොලැබුණත් පරලොව අපිට ලැබෙනවා පින්වතුනි. යම් දවසක එනිසා අපි කරන හොඳ නරක අපිට ඕනෑ කරන විදිහට අපිට විපාක දෙනවා. අපි කරන හොඳවල විපාක හොඳ විදිහටත් නරකවල විපාකයේ නරක විදිහටත් අපිට ලැබෙනවා. ඒ නිසා හැම දිනම සතුට ප්‍රසාදය ඇති කර ගන්නට ඕන. එම සතුට ප්‍රසාදය ඇති කරගෙන අද බිනර පුර පසළොස්වක පොහොය දවසේදී ශ්‍රද්ධාවෙන් විහාරස්ථානයට පැමිණිලා තමන් සීලයක් සමාදන් වෙමින් ඒ සීලය ආරක්ෂා කර ගනිමින් අද උදෑසනින්ම සිද්ධ කර ගන්නට යෙදෙන පළවෙනි ධර්ම දේශනාව සඳහා දායකත්වයන් බාරගෙන කටයුතු කරන්නට යෙදුණු පින්වත් හැම දෙනාටම දෙපිරිසක් සිහිපත් කරන්නට යෙදුණා. එම් ධර්මදාස පියාණන්ට සහ මිය පරලොවගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නටයි මේ පළවෙනි ධර්ම දේශනාවේ පළවෙනි දායකත්වයේ දරන පින්වත් පිරිස බලාපොරොත්තු වුණේ. ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන පින්වත් පිරිස ඒ මිය පරලෝකයේ හැම දෙනාටමත් පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමින් පවුලේ දරු මුණුපුරු මිනිපිරි ආදී හැම දෙනාටම ආශිර්වාද සිද්ධ කරමින් ඥාතීන්ට සීල ආශිර්වාද සිද්ධ කරමින් රහපල දෝෂ දුරු කර ගන්නට කියන බලාපොරොත්තු ඇති කරගෙන ධර්ම දේශනාවේ දායකත්වයන් බාරගෙන කටයුතු කරන්නට යෙදුනේ. ඒ වගේම අනිකුත් මේ දායකත්වයන් බාරගෙන කටයුතු කරන්නට දුණු ලලිතා මෞතුමිය ප්‍රධාන ඒ සිහිපත් කර හැම දිනාටම රංගේ මදුකා මිය ඒ මහත්මිය ප්‍රධාන ඒ දායකත්වයන් බාරගෙන කටයුතු කරන්නට දුණු පින්වත් හැම දිනාටම ආශිර්වාද කරන්නට යෙදුණු මෞතුමිය ඇතුළු ඒ සිහිපත් කරන්නට යෙදුණු හැම දිනාටම පියතුමා ප්‍රධාන හැම දිනාටමත් පරලෝසපත් වුණු මාස 4කට පෙර මිය පරලොව ගිය සරත් මහත්මාණන්ට පියතුමා ප්‍රධාන පරලෝසපත් ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නට බලාපොරොත්තු සත්පාර්ථනාවන් ගුණලක් තබාගෙන මේ වටිනා කියන ධර්මානුශාසනාවේ දායකත්වයන් බාරගෙන කටයුතු කරන්නට යෙදුනේ. ඒ හැම දිනාටම Taman බලාපොරොත්තු වෙන ආකාරයට මේ පින අනුමෝදන්ව තමන් බලාපොරොත්තු වෙන ආකාරයට ඒ කරුණු කාරණාවන් ඉෂ්ට සිද්ධ කර ගන්නටම සියලු දෙවියන්ගේ දේව ආශිර්වාදයේ ලැබෙත්වා ග්‍රහපල දෝෂ දුරු වෙත්වා ලෙඩ දුක් කරදර බාධක නැතිව සුවසේ වාසය කරන්නට සියලු දෙවියන්ගේ දේව ආශිර්වාදයේ ලැබෙත්වා. ඒ වගේම මේ විහාරස්ථානයේ වැඩ ඉන්න ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන සියලු ස්වාමීන් වහන්සේලාටත් පෙරව සමාදන් වුණු පින්වත් හැම දෙනාටමත් වැළඳී ඇති ග්‍රහපල දෝෂ ලෙඩ දුක් කරදර බාධක ඇතනම් මේවා දුරු කර ගන්නටම සියලු දෙවියන්ගේ දේව ආශිර්වාදයේ ලැබෙත්වා. දෙවියෝත් ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් නිවන අරමුණු කර ගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි හැමදෙනාම පින් අනුමෝදන් කරමු.